समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। यं किंचि भिक्खवे दुब्बलं गिलानकं पंचधम्मान् विजहन्ति तस्सेतं पाटिकं खं न चिरस्येव आसवानं खया अनासवं चेतो विमुक्तिं पඤ්ඤා विमुक्तिं सयं अभिज्ञा सच्चिकत्वा उपसंपज्य विहरिष्यति। श्रद्धावंत කාරුණික පින්වත්නි, දැන් හැමදෙනාම සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. ප්‍රඥා රූපවාහිනී නාලිකාව ඔබ වෙත තිලින කරනු ලබන මේ වෙලාවට නියමිත ධර්ම දේශනාවයි පින්වත් ඔබ හැම දිනාම ශ්‍රවණය කරන්න මෙලෙසින් සූදානම් වන්නේ. මෙම උතුම් ධර්ම දේශනාව විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වය දරා කටයුතු කරනු ලබන්නේ කඩවත පදිංචි විශ්‍රාමික පාඨශාලාචාරිණී සුරංගනී කරුණාරත්න මහත්මණී සහ එතුමියගේ දයාබර ස්වාමි පුරුෂයාණන් විසින්. ඒ දෙපළ අරමුණු වශයෙන් තබාගෙන තිබෙනවා කඩවත පදිංචි විශ්‍රාමික පාඨශාලාචාර්ණී සුරංගනී කරුණාරත්න මහත්මණිය තම ස්වාමි පුරුෂයා සමග මෙම පින්කම සිදු කරනු ලබන්නේ දෙපාර්ශ්වයේම මියගේ දෙමව්පියන්ට සසර දුක් අවසන් කර නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට රුකුලක් වශයෙන්. මෙම ධර්ම දානමය පුණ්‍ය කුසලය දායකත්වයේ දරූ අය නමින් පරලෝසපත් පින් බලාපොරොත්තු වන සියලු ඥාති හිත මිත්‍රාදීන් අනුමෝදන් වේවා. භවගමන සැපවත් වේවා, උතුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරූ අයගේ දියණියන් තිදෙනාට බෑනාවරුන් මුණුබුරු මිනිබිරියන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. සෑම කටයුත්තක්ම සාර්ථක වී අනාගත අභිවෘද්ධිය සැලසීම පිණිස මෙම ධර්ම දානමය පුණ්‍ය කුසලයේ හේතු වේවා. නිදුක් නිරෝගී සුවය හා චිරජීවනයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙස් විදෙස් වල ජීවත් වන දෙපාර්ශ්වයේ සහෝදර සහෝදරයන්ට එම පවුල්වල සියලු දෙනාට සියලු කටයුතු සාර්ථක කර ගැනීමට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ පිණිස මෙම පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට සසර කෙලවර උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට මෙම පුණ්‍ය කර්මය හේතු පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කොරෝනා වසංගතය ලොවින් තුරන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රටදැය වෙනුවෙන් දිවි පිදූ සියලු රණවිරුවන්ට මේ පින් අනුමෝදන් වෙලා ඔවුන්ගේ භව ගමන සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු සත්වයන්ට සියලු ආශිර්වාද උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරන පින්වත් පාඨශාලාචාර්ණී සුරංගනී කරුණාරත්න මහත්මණිය සහ එම මහත්මාගේ ඒ සිතැඟි සිතුම් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ල එලෙසින්ම ඉෂ්ට වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අපිට මාතෘකාවක් ලබා දීලා තියෙනවා නිවන් සුව ලබා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග.
මොනවද කියලා. ඔව් දැන් නිවන කියලා කියන්නේ එක තැනක් නම් ඒ තැනට යාමට විවිධ මං මාවත් තියෙන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් කොළඹ ගැන ගොඩක් අය දන්න නිසා කිව්වොත් කොළඹ පිටකොටුව තියෙනවා. කවුරු හරි කෙනෙක් අහනවා කොහොමද පිටකොටුවට යන්නේ? එක්කෙනෙක් කියනවා ගාල්ල මාතර පැත්තේ ඉන්න කෙනෙක් කියනවා ගාලු පාර දිගේ කෙලින්ම ගියාම පිටකොටුවට යන්න පුළුවන්. තව එක්කෙනෙක්ගෙන් අහුවොත් මහරගම පැත්තේ හෝමාගම පැත්තේ ඉන්න කෙනෙක්ගෙන් කොහොමද පිටකොටුවට යන්නේ? එයාගේ හයි ලෙවල් පාර දිගේ දිගටම ගියාම පිටකොටුව යන්න පුළුවන්. ඊළඟට මීගමුව පැත්තේ ඉන්න කාගෙන් හරි කෙනෙක්ගෙන් අහුවොත් කොහොමද පිටකොටුවට යන්නේ? මීගමු පාර දිගේ ගියාම යන්න පුළුවන්. කිරිබත්ගොඩ පැත්තේ කඩවත ඒ පැත්තේ ඉන්න කාගෙන් හරි ඇහුවොත් කොහොමද පිටකොටුවට යන්නේ? නුවර පාර දිගේ කෙලින්ම යන්න කියලා කියයි. දැන් ඔය හැම පාරකම ගිහිල්ලා පිටකොටුව යන්න පුළුවන්ද? ඔව් හැම පාරකින්ම පිටකොටුව යන්න පුළුවන්. අන්න ඒ අය තම තමන් පිටකොටු ගිහිපු පාරවල් තමයි කියලා තියෙන්නේ. හැම පාරකින්ම ගියා එකම පිටකොටුවට තමයි යවෙන්නේ. අන්න ඒ වගේ මේ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම සඳහා එක එක ක්‍රියාමාර්ග අනුගමනය කරන්න පුළුවන්. ඒ ක්‍රියාමාර්ග තුලින් එක එක්කෙනාට නිවන් සුව සාක්ෂාත් කරන්න පුළුවන්. කෙනෙක්ට අපි ගත්තොත් කායානුපස්සනාව තුළින් නිවන් දකින්න පුළුවන්. තව කෙනෙකුට වේදනානුපස්සනාව තුළින් නිවන් දකින්න පුළුවන්. තව කෙනෙකුට චිත්තානුපස්සනාව තුළින් නිවන් දකින්න පුළුවන්. තව කෙනෙකුට ධම්මානුපස්සනාව තුළින් නිවන් දකින්න පුළුවන්. තව කෙනෙකුට ඔය කියන සතර සතිපට්ඨානයම පුරුදු කරලා නිවන් දකින්න පුළුවන්. තව කෙනෙක්ට සතර රිද්ධිපාද දිනු කරලා, තව කෙනෙකුට සතර සම්‍යක් ප්‍රධාන වීරය දිනු කරලා නිවන් දකින්න පුළුවන්. තව කෙනෙකුට පංච ඉන්ද්‍රිය ධර්ම දිනු කරලා, තව කෙනෙකුට පංච බල ධර්ම දිනු කරලා නිවන් දකින්න පුළුවන්. තව කෙනෙකුට සප්ත බෝධ්‍යංග ධර්ම වඩලා, තව කෙනෙකුට ආරෂ්ඨාංගික මාර්ගයේ ප්‍රගුණ කරලා නිවන් දකින්න පුළුවන්. මේ හැම මාර්ගයකින් හැම ක්‍රමයකින්ම නිවන අසලට නිවන ළඟට යන්න පාර කියනවා. ඒක තමයි මේ හැම මාර්ගයකින්ම නිවන් දකින්න පුළුවන් කියලා කියුවේ. හැබැයි නිවන ළඟට යන්න පාර කිව්වාට පස්සේ නිවනට ප්‍රවේශ වෙන්න තවත් එකක් තියෙනවා. මොකද්ද ඒ ප්‍රවේශ වෙන්න තියෙන එක ద్వාරයයි. දැන් ඔය කියන පිටකොටුව කියලා කියන්නේ අපි හිතමු බලකොටුවක් නම් ඒ බලකොටුව ඇතුළට යන්න තියෙන්නේ එක තැන, එක ద్వාරයයි. ඒ ద్వාරය ළඟට සමීප වෙන්න ගොඩක් පාරවල් තියෙන්න පුළුවන්. එතකොට අන්න ඒ බලකොටුවට සමීප වෙන්න තියෙන ద్వාරය මොකද්ද කියලා ඇහුවොත් නිවන නැමැති බලකොටුවට සමීප වෙන්න තියෙන ద్వාරය තමයි ත්‍රිලක්ෂණය. අන්නේ ත්‍රිලක්ෂණය හෙවත් විපස්සනා භාවනාව තව විදිහකින් කියනවා නම් විපස්සනා භාවනාව තුළින් තමයි නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අර කලින් කියපු සියලුම ක්‍රියාමාර්ග නිවන් මාර්ගය. ඒ නිවන් මාර්ගයෙන් කරන්නේ නිවන් දොර ළඟට යන පාර පෙන්වන එක විතරයි. ඒ නිවන් මාර්ගයේ වැටිලා තියෙන අර දොර ළඟට විතරයි. තර දොර තුලින් ඇතුළට යන එකට තමයි විපස්සනා භාවනාව කියලා කියන්නේ. ත්‍රිලක්ෂණය වඩනවා කියන්නේ ඒ ඇතුළට ගියාම තමයි නිවන් පුරයට පිවිසියා වෙන නිවන්
දැක්කා වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ පින්වත්නි නිවන් දකින්න විවිධ ක්‍රියාමාර්ග තියෙනවා. ක්‍රියාමාර්ග අනුගමනය කරන්න පුළුවන්. මොන ක්‍රියාමාර්ගයේ අනුගමනය කළත් අවසානයේ එක දොරෙන් තමයි ඇතුල් වෙන්නේ. ඒ තමයි විපස්සනා භාවනාව. ඒවත් ත්‍රිලක්ෂණය දැකීම. ඉතින් නිවන් සුව ලබා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග කියලා කිව්වොත් ඉතින් ඔය හැම ක්‍රියාමාර්ගයක්ම විස්තර කරන්න පුළුවන්. සතර සතිපට්ඨානය තුලින් නිවන් දකින්න පුළුවන්. සතර ඍද්ධිපාද තුලින් නිවන් දකින්න පුළුවන්. සතර සම්‍යක්ප්‍රධාන වීර්ය තුලින් නිවන් දකින්න පුළුවන්. පංච ඉන්ද්‍රිය තුලින් නිවන් දකින්න පුළුවන්. පංච බල තුලින් නිවන් දකින්න පුළුවන්. සප්ත බෝධ්‍යංග ධර්ම තුලින් නිවන් දකින්න පුළුවන්. ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් නිවන් දකින්න පුළුවන්. තව විදිහකට කිව්වොත් දස අනුස්සති භාවනා තුලින් නිවන් දකින්න පුළුවන්. ඒ කියන්නේ බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, ඡාගානුස්සති, දේවතානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, ඒ ආදී අනුස්සති භාවනා තියෙනවනේ. දස කසින භාවනා වලින් නිවන් දකින්න පුළුවන්. දස අසුභ භාවනා වලින් නිවන් දකින්න පුළුවන්. සතර බ්‍රහ්ම විහරණ භාවනා තුලින් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා භාවනා තුලින් නිවන් දකින්න පුළුවන්. ওই විදිහට කියන්න පුළුවන්. ආනාපාන සති භාවනාව තුලින් නිවන් දකින්න පුළුවන්. ඊළඟට ධාතු මනසිකාර භාවනාව තුලින් නිවන් දකින්න පුළුවන්. ওই විදිහට කියන්න පුළුවන්. ඒතර මේ භාවනා කර්මස්ථාන හැම එකක්ම නිර්වාණය ලබා ගැනීමට අනුගමනය කළ යුතු මාර්ග. ඒතර ඒ මාර්ගයේ ගිහිලා කොතෙටද යන්න පුළුවන්කම තියෙන්නේ? අර නිවන් දොරටුව ගාවට විතරයි. නිවනේ දොර ගාවට ගියා කියලා නිවන් සුව සාක්ෂාත් කරගන්න බෑ. දොරෙන් ඇතුල් වෙන්න ඕන. ඒතර දොරටුව අරගන්නවා කියලා කියන්නේ වැහිලා තියෙන දෙයක් නිරාවරණය කරන එකක්නේ. අන්න ඒ දේ කරන්න පුළුවන්කම තියෙන්නේ විපස්සනා. මේ වැහිලා තියෙන එකක් ඇරියට පස්සේ තමයි හොඳට පේන්නේ. එහෙනම් මෙන්න මේ වැහිච්ච දේ අරගන්න හොඳට බලන්න ඕන. විපස්සනා අන විශේෂයෙන් බලන්න ඕන. නුවණින් බලන්න ඕන. යථාර්ථවාදීව බලන්න ඕන. අන්න ඒ බැලීමට තමයි විපස්සනාව කියලා කියන්නේ. ත්‍රිලක්ෂණය මෙනෙහි කර බලන එක. එහෙම කිරීම තුළ තමයි නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් දැන් එහෙනම් තේරුම් ගන්න නිවන් දැකීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග බොහෝමයක් තියෙනවා. ඒ ක්‍රියාමාර්ග තුළින් නිවනේ ద్వාරය ගාවට යන්න පුළුවන්. ඒ ద్వාරයෙන් පිවිසෙන්න නම් පුහුණු කළ යුතු දේ තමයි විපස්සනාව. ඒ විපස්සනා පුරුදු කිරීම තුළින් තමයි නිවන් සුව සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මා මාතෘකා කරපු පාඨය ඇතුළත් සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒ සූත්‍රය ඇසුරෙන් ඔබට නිවන් සුව ලබා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ගාථා පාඨයේ මේ ඡේදයේ සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සඳහන් වෙන ගිලාන කියන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ ඉඳෙද්දී ගිලන් වෙච්ච එක්තරා ස්වාමීන් වහන්සේ නමක් මුල් කරගෙන තමයි මේ දේශනාව සිද්ධ කරලා තියෙන්නේ. මෙන්න මේක හොඳයි. ගත ගිලන් වෙලා ලෙඩ වෙලා ඉන්න වෙලාවට හිතන්න. අපිත් ඉතින් කොයි වෙලාවෙ ලෙඩ වෙයිද කියලා අපි කවුරුත් දන්නේ නැහැ නේද? අපි ගොඩාක් වෙලාවලට ලෙඩ වුණාම හිතන්නේ මෙච්චර පින් කරපු මට මොකද්ද මේ උනේ කියලා අත වෙන එකනේ, කම්පා වෙන එකනේ. ඇයි මටම මෙහෙම ලෙඩ හැදෙන්නේ? මේවා ඉතින් එහෙමනම් මෙච්චර හොඳ කරපු මටත් කරදර නම් බුදු බණත් බොරු තමා ඔය ආදී වශයෙන් කියලා ඊළඟට ඒ ලෙඩ හැදිච්ච අයට හදවපු අයට දොස් කියලා සාප කරලා අපහාස කරලා කරදර විඳිනවා. එහෙම නැත්නම් පටිඝය උස්ස ගන්නවා.
කෙලෙස් දියුණු කරගන්න. ඒකනේ ගොඩාක් වෙලාවට කරන්න. ගත ගිලන් වෙච්ච වෙලාවේ ඒවත් එක්ක මනසින් ගැටිලා ඉවර වෙලා හිතත් ගිලන් කරගන්නවා. ඊට පස්සේ හිත නගා සිටවන්න බැරි විදිහට හිත දුර්වල කරගන්නවා. අන්තිමේදී අධ්‍යාත්මිකවත් පිරිහිලා යනවා. ඉතින් ඒ නිසා මොකද කරන්න ඕන? ගත ගිලන් වුණත් හිත ගිලන් කරගන්නේ නැහැ කියන අදිෂ්ඨානය තුල පුළුවන් තරම් අපි ධර්ම අනුකූල මානසිකාරයෙන් ධර්ම චින්තනයෙන් යුක්තව කටයුතු කරන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ පින්නතුනි මතක් කරනවා යංකින්චි භික්ඛවේ දුබ්බලං ගිලානකං පංච ධම්මා න විජහන්ති. මහණෙනි යම් කිසි දුර්වල ගිලන් භික්ෂුවක් පංච ධම්මා ධර්මතා පහක් න විජහන්ති අතහරින් නැද්ද? ඒ කියන්නේ අතහරින්නේ නැතුව හොඳට ධර්මතා පහක් පුරුදු කරනවද, පුහුණු කරනවද, හොඳට කල්පනා කරනවද, හොඳට මෙනෙහි කරන ඒක හොඳට වඩනවද? එන්නේ ඒ කියන පුද්ගලයා තස්සේතං පාටිකංකං න චිරස්සේව ආසවානං කය. එයා බලාපොරොත්තු වෙන්න ඕන මොකද්ද? න චිරස්සේ වැඩි කල නොගොස්ම ආසවානං කය ආශ්‍රවයන්ගේ ක්ෂය වීමක් බලාපොරොත්තු වෙනවා. කියන අදහස් කරන්නේ යාට වැඩි කල නොගොස්ම ආශ්‍රවයන් ක්ෂය කරගන්න පුළුවන්. අනාසවං අනාශ්‍රව තත්වයට හිතපත් කරගන්න පුළුවන්. චේතෝ විමුක්තිං සමාධිය උපදවාගෙන ඒ තුලින් විපස්සනාවට නැඹුරු වෙන්නත් පුළුවන්. පඤ්ඤා විමුක්තිං ඍජුවම විපස්සනාව පුරුදු කිරීම තුළ නිවන් දකින්නත් පුළුවන්. සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහරිස්සීති කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ මේ කියන తත්වය තමන් විසින් අවබෝධ කරගෙන සාක්ෂාත් කරගෙන වාසය කරනවා. සරලව කිව්වොත් නිවන් දකින්නවා කියන එකයි. රහත් වෙනවා කියන එකයි. රහත් වෙන්න මොකද්ද කරන්න ඕන? කාරණා පහක් අත නොහැර පුරුදු කරන්න ඕන. ගිලන් වෙච්ච වෙලාවට. කාරණා පහම පුරුදු කරනවා කියන එක නෙවෙයි. පහෙන් එකක් හරි එක දිගට අනුපිළිවෙලට අත නොහැර බාගෙට කාලට කරන්නේ නැතුව හොඳට පුරුදු කරනවා. අන්න එහෙම පුරුදු කිරීම තුළ නිවන් සුව සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙතන නිවන් සුව සාක්ෂාත් කරගන්න හැටි සඳහන් කරන්නේ කොහොමද? වචන කිහිපයකින් කියනවා. ඒ තමයි ආසවානං කය ආශ්‍රවයන් ක්ෂය වෙනවා. ඒ කියන්නේ නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනා මේ කියන ක්‍රියාමාර්ග හොඳට අනුගමනය කළොත් එක දිගට අතහරින්නේ නැතුව නිතර දෙවේලි පුහුණු කළොත් ආසවානං කය ආශ්‍රවයන්ගේ ක්ෂය වීම වෙනවා යාට. ආශ්‍රව කියන්නේ මොනවද? ආශ්‍රව කියන්නේ අපේ හිතේ කාලයක් තිස්සේ පළපැදියම් වෙච්ච නරක සිතුවිලි. යට ගැහිලා තියෙන සිතුවිලි. ඔයත් දන්නවා මේක ගොඩක් වෙලාට අහලා ඇති. ආසව කියලා වචනයක් තියෙනවා. ආසව මූලිකව ගත්තාම 7ක් තියෙනවා. කාමාසව, භවාසව, දිඨාසව, විචිකිච්ඡාසව, අවිජ්ජාසව ඔය ආදී වශයෙන් ආශ්‍රවයන් එක එක જાතිය තියෙනවා. එතකොට මේ ආශ්‍රවයන් එහෙම නැත්නම් යට ගැහිලා තියෙන කෙලෙස් ඔය විදිහට තියෙනකොට අනුසය වශයෙන් තියෙනකොට මොකද වෙන්නේ? ඒවා හිතේ තිබීම නිසාම කාලයක් තිස්සේ පල් වෙලා යනවා. කාලයක් තිස්සේ හිතේ තිබීමෙන් පල් වෙනවා. දැන් දැන් අපේ ආයුර්වේදයේ තියෙන ආසව කියලා වචනයක්. ආසව කියලා කියන්නේ කාලයක් පොළොව යට දාලා එහෙම නැත්නම් වෙනත් භාජනවල දාලා පල් කරපු බෙහෙත්. අන්න ඒ වගේ අපේ සමහර සිතිවිලි තියෙන කාලයක් තිස්සේ අත නොහැර හිතේ තිබිලා හිතේම පල් වෙලා. ඒතර පල් වෙච්ච සිතිවිලි වලින් යුක්තව කවුරු හරි කෙනෙක් යම් කිසි වචනයක් කිව්වොත් අන්නේ කතාවලට කියන්නේ පල් කතා කියලා.
මේ සාමාන්‍යයෙන් කියන්නේ කිව්වොත් කියන්නේ මහ පල් කතාවක් කියලා. එහේ මොකද පල් වෙච්ච හිතෙන් තමයි ඒ වචනේ කියලා තියෙන්නේ. ඊළඟට සමහරු ඉන්නෝ ඔය පල් වෙච්ච සිතිවිලි හිතේ තියාගෙන එක එක වැඩ කරනවා. ඒවට තමයි පල් වැඩ කියලා කියන්නේ. ඔය කරොත් කරන්නේම මහ පල් වැඩක් කියලා කියන්නේ අන්න ඒ වගේ. එතකොට මේ පල් වැඩ කරන පල් කතා කරන අයට නිවන් දකින්න බෑ. මොනවද මේ පල් වැඩ පල් කතා පල් සිතිවිලි කියන්නේ? ඒ වෙන මොනවත් නෙවෙයි. කාය දුෂ්චරිත, වචී දුෂ්චරිත සහ මනෝ දුෂ්චරිත. ඒතර සිතින් කයින් වචනෙන් දුෂ්චරිත කරන අයට මොකද වෙන්නේ? අපුඤ්ඤාභි සංඛාර රැස් වෙනවා. ඒ කියන්නේ පව් රැස් වෙනවා. පව් රැස් වෙන්න සංස්කාර ගොඩනැගෙන මොකද වෙන්නේ? ප්‍රතිසන්දි විඥාණය පෝෂණය වෙනවා. නැවත උපතක් හැදෙනවා. සංඛාරපච්චය විඥානං කියලානේ කියන්නේ. ඒතර කර්ම රැස් වෙන විදිහට අර සිතින් කයින් වචනයෙන් කටයුතු කරන්න ප්‍රතිසන්දි විඥානයක් පෝෂණය වෙනවා. ඒතර ප්‍රතිසන්දි විඥානය පෝෂණය වෙනවා කියන්නේ මොකද්ද? ආපහු උපතක් හැදෙනවා. ආපහු උපතක් හැදෙනවා කියන්නේ මොකද්ද? ආයි උපදිනවා කියන්නේ. ආයි උපදිනවා කියන්නේ ආයෙත් වයසට යනවා. ආයෙත් ලෙඩ වෙනවා. ආයෙත් මැරෙනවා. ආයෙත් අප්‍රියයන් එක එකතු වෙනවා. ආයෙත් ප්‍රියයන්ගෙන් වෙන් වෙනවා. ආයෙත් කැමති දේවල් නොලැබෙනවා. නේද? ඔය ඔක්කොම දුක් වලට මුහුණ දෙන්න වෙනවා. එතකොට බලන්න අන්න අර ඉපදීම නිසා සිද්ධ වෙන දේ. එතකොට සිතින් කයින් වචනයෙන් ඔය විදිහට සංස්කාර කර්ම රැස් කිරීම තුළ නැවත රැස් කරගන්නේ මොනවද? දුකම තමයි. නේද? ඒතර දුක තියෙනවා නම් එතන නිවන නැහැ. දුක නැති තැන තමයි නිවන තියෙන්නේ. ඒකයි නිබ්බානම් පරමං සුඛං කියලා කිව්වේ. ඒතර අන්නේ නිවන සාක්ෂාත් කරගන්න කැමති කෙනා මොකද කරන්නේ? සිතින් කයින් වචනෙන් දුෂ්චරිතය කරන එක පුළුවන් තරම් නවත්තන්න. එහෙම නවත්තලා ඒ තැනැත්තා හොඳට මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට පුරුදු වෙන්න ඕන. එතකොට කයින් වචනෙන් කරන දුෂ්චරිතවලට දුෂ්චරිත නවත්තන එකට කියනවා සීලය කියලා. දැන් සිල් සමාදන් වුණාම නරක දේවල් කියන්නේ නැහැ, නරක දේවල් කරන්නේ නැහැ. එහෙමනේ. එතකොට සීලේ හැටි ඒකයි. එතකොට කයින් වචනෙන් කරන දුෂ්චරිත සීලෙන් නවත්තනවා. දැන් සීලෙන් ඒ දුෂ්චරිත දෙක නැවැත්තුවාට තවත් දුෂ්චරිතයක් කරනවනේ. ඒ මොකෙන්ද? හිතෙන්. හිතෙන් වෙන දුෂ්චරිත නවත්තන එකට කියන්නේ සමාධිය කියලා. දැන් ඔන්න සිත කය වචනය කියන තුන්දොරින් දුෂ්චරිත ක්‍රියාත්මක වෙන එක නවතිනවා. දැන් ක්‍රියාත්මක වෙන එක නැවතුණාට හිතේ යට ගැහිලා පළපදියම් වෙලා ආසය අනුසය වශයෙන් හිතේ කෙලෙස් තියෙනවා. අන්න ඒ තියෙන කෙලෙස් නවත්තන්න මොකද කරන්න ඕන? ප්‍රඥාව අවශ්‍ය වෙනවා. ඒකට තමයි විපස්සනා නුවණ අවශ්‍ය වෙන්නේ. සමාධියෙන් කරන සමත භාවනා කරන චිත්ත සමාධිය උපදවා ගන්න එක, මනසින් කරන පව් අවස්ථාව නැති වෙන එක. ඒ කියන්නේ මනසේ මනෝමය ක්‍රියාකාරීත්වයේ නවත්වන එක. හැබැයි විපස්සනා භාවනාවෙන් කරන්නේ අර ක්‍රියාකාරී අවස්ථාවත් විනිවිද ගියේ යට කිඳා බැහැලා තියෙන තැම්පත් වෙලා තියෙන කෙලෙස් මුලින්ම ගලව දාන්න. ආශ්‍රවයන් ක්ෂය කරනවා කියන එක. ඒතර ආශ්‍රවයන් ක්ෂය කරා නම් ඒ හිතේ ආපහු කෙලෙස් නැහැ. අනාසවයි. එතකොට කෙලෙස් නැති හිත තමයි නිවන් දකින්නේ. එතකොට මේ නිවන් දකින්න හිත ඉස්සෙල්ල සමාධිය උපදවගෙන ඒ සමාධිය තුලින් විපස්සනාවට නැඹුරු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ශුෂ්ක විදර්ශකයෝ විදිහට අතීතයේ පුරුදු කරන ලද සමාධියේ ප්‍රතිඵලයක් විදිහට දැන් වර්තමානයේ දිගු සමාධිමත් කාලයක රැඳී සිටින්නේ නැතුව ෂණික සමාධියක් උපදවාගෙන විපස්සනා නුවණ පහළ කරගෙන නිවන් දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් අන්න ඒ විදිහට තමයි සාමාන්‍ය කෙනෙක් මේ ආශ්‍රවයන් ක්ෂය කරලා අනාසව තත්වයටපත් වෙලා චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියන දෙආකාරය තුළින් නිවන් දැකීම සිද්ධ කරගන්න. අන්න එහෙම නිවන් දකින්න උපකාර වෙන
ක්‍රම ගොඩාක් අතරේ බුදුරජාණන් වහන්සේ මේ ගිලාන සූත්‍රයේදී ගිලන් වෙච්ච භික්ෂූන් වහන්සේ නමක් ගිලන් වෙච්ච පුද්ගලයෙක් විසින් හිතන්න ඕන, කල්පනා කරන්න ඕන, මෙනෙහි කරන්න ඕන, අත නොහැර භාවිතා කරන්න ඕන, පුරුදු කරන්න ඕන කාරණා 5ක් පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. අන්නේ කාරණා 5 ඔබ මතකයට ගන්න මම ඉස්සෙල්ල නම් වශයෙන් කියන්නම්. පළවෙනි එක තමයි අසුභානුපස්සී කායේ විහෙරති. කායෙහි අසුභය දකිමින් වාසය කරනවා. දෙවනි කාරණාව ආහාරේ පටික්කුල සංඤී. ඒ කියන්නේ ආහාරයේහි පිළිකුල හොඳට දකිමින් වාසය කරනවා. තුන්වෙනි කාරණාව සබ්බ ලෝකේ අනභිරත සංඤී. සියලු ලෝකයෙහි නොයලී ඉඳීමේ සංඥාවෙන් වාසය කරනවා. හතරවෙනි කාරණාව සබ්බ සංඛාරේසු අනිච්ච සංඤී. සියලු සංස්කාරයන්හි අනිත්‍යය දකිමින් වාසය කරනවා. පස්වෙනි කාරණාව මරණ සංඤී. මරණය පිළිබඳව මෙනෙහි කරමින් වාසය කරනවා. මෙන්න මේ කියන ආකාර 5 කවුරු හරි කෙනෙක් පුරුදු කරනවා නම් ඒ පුරුදු කිරීමේ විපාකයක් ප්‍රතිඵලයක් විදිහට එයාට නිවනට සමීප වෙන්න පුළුවන්. නිවන් දකින්න පුළුවන් කියන කාරණය බුදුරජාණන් වහන්සේ පින්වත්නි අවධාරණය කරනවා. එතකොට මේ කාරණා 5ම විස්තර කරලා දෙන්න නෙවෙයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉදිරියේදී යෙදෙන පරිදි මම බලාපොරොත්තු වෙනවා ඔබට මේ විවිධ කාරණා ගැන විශේෂයෙන්ම මේ දස සංඥාවන් පිළිබඳව මම වෙනමම දේශනමාලාවක් කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරි කාල සීමාවේදී. ඒ නිසා ඒ ගැන මම විශේෂයෙන් මෙතෙන්දී ඔක්කොම කියන්න යන්නේ නැහැ. අද අපි නිකන් මේ කාල සීමාව තුළදී උත්සාහයක් දරමු මේ තුන්වෙනි සංඥාව පිළිබඳව හඳුන ගන්න. මොකක්ද මේ තුන්වෙනි සංඥාව? සබ්බ ලෝකේ අනභිරත සංඤී. ඒතර මෙන්න මේක හොඳින් වටහා ගන්න ඕන. සබ්බ ලෝකේ අනභිරත සංඥාව පුරුදු කරන කෙනාට නිවන් දකින්න පුළුවන්. දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. මොකද්ද සබ්බ ලෝකේ අනභිරත සංඤී කියන්නේ කියලා අපි බලමු. දැන් වචනේ කොහමද? සබ්බ මුළු. සබ්බ කියන්නේ සියලු, සර්ව කියන එකයි, මුළු කියන එකයි. ලෝකේ ලෝකයේම, මුළු ලෝකයේම අනභිරත. අභිරත කියලා වචනයක් තියෙනවනේ. අභිරතය කියන්නේ දැඩිසේ ඇලීම කියන එක. එතකොට අනභිරත කියන්නේ නොඇලී සිටීම. සංඤී කියන්නේ සංඥාව. මුළු ලෝකයේම නොඇලී ඉඳීමට හේතු වෙන සංඥාවෙන් වාසය කරන්න. මුළු ලෝකයේම ඇලෙන එක නවත්තලා කටයුතු කරන්න ඕන. අන්න එහෙම කටයුතු කරන කෙනාට ආශ්‍රවයන් ක්ෂය කළා අනාශ්‍රව තත්වයට හිත ගේන්න පුළුවන්. එතකොට පින්වත්නි දැන් අපි බලමු මොකද්ද මේ මුළු ලෝකය කියන්නේ. දැන් සාමාන්‍යයෙන් මුළු ලෝකය කියලා කිව්වහම එක එක ඒවා අදහස් වෙන්න පුළුවන්. මේ මුළු ලෝකයම කිව්වහම මේ විශ්වයම කියන එකත් සාමාන්‍ය අදහස් කරනවා. මුළු ලෝකෙම නෑ හැම එකක් කියලා කිව්වොත් මේ පෘථුවියත් අදහස් කරන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට මට මුළු ලෝකම ඔබයි කියලා එක එක පුද්ගලයොත් අදහස් කරනවා. මුළු ලෝකෙම ඉතින් ඔයා තමයි කියලා. මගේ ලෝකයේ වීරයා, අපේ ලෝකයේ වීරයා කියලා එහෙම එක එක ලෝක හදාගෙන තියෙනවා. කෙසේ වෙතත් මේ හැම ලෝකයකම අන්තර්ගතයක් තියෙනවා. මොනවද මේ හැම ලෝකෙම තියෙන්නේ? හරියට බැලුවොත් වෙන දෙයක් නෙවෙයි. අපි ලෝකය කියලා හඳුන්වන මේ හැම තැනම තියෙන්නේ කාරණා 5ක් මූලිකව. මොනවද ඒ කාරණා 5? හරියට ගත්තොත් පළවෙනි එක තමයි ඇහැට පේන රූප.
නේද? ඔය මුළු ලෝකෙම තියෙන ඒවා. 2 කනට ඇහෙන ශබ්ද. 3 නහයට දැනෙන ගඳ සුවඳ. 4 දිවට දැනෙන රස. 5 ශරීරයට දැනෙන ස්පර්ශ. ඔන්න ඔය ටික තමයි ලෝකය කියලා කියන්නේ. එතකොට දැන් මේ ලෝකයේ ජීවත් වෙන සත්වයා ලෝකයට යලි යලි පිවිසෙනවා. දැන් හිතමු අපි මේ කාම ලෝකයේ ඉන්නේ කියලා. ඒතර මේ කාම ලෝකයේ තියෙන්නේ ඔන්න ඔය කියන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන කාරණා 5. එතකොට ඇයි සත්වයා කාම ලෝකයට යලි යලි පිවිසෙන්නේ? ඒ වෙන දෙයක් නිසා නෙවෙයි, මෙන්න මේ කාම ලෝකයට අයිති මෙන්න මේවා අත්විඳින්න, පරිහරණය කරන්න තියෙන කැමැත්ත නිසා. ඒකයි එන්නේ. එතකොට මෙන්න මේ ලෝකයට අයිති පරිහරණය කරන්න කැමැත්ත ඇති වෙන සුළු කාරණා 5ට කියනවා මොනවා කියලාද? පංචකාම සම්පත් කියලා. කාම කියන්නේ කැමැත්ත ඇති කර පරිහරණය කිරීමට කැමැත්ත ඇති කරන කියන කාරණා 5 පංචකාම සම්පත්. මොනවද මේ පංචකාම සම්පත්? ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නහයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, ශරීරයට දැනෙන ස්පර්ශ. පංචකාම. දැන් මේ කොහාටද අයිති? මේ පංචකාම සම්පත් අයිති කොහාටද? ලෝකෙට. එතකොට මේ පංචකාම සම්පත් මොන සැපද? ලෝකෙට අයිති සැප. එතකොට ලෝකෙට අයිති සැපවලට ධර්මයේ කියන වචනේ මොකද්ද? ලෞකික සැප. ලෞකික සැප. එතකොට මේ ලෝකෙට අයිති සැප වලට ආස කරනකොට මොකද වෙන්නේ? අන්න ඒ සැපෙහිම ඇලෙනවා. ඒ සැපේ ඇලුනට පස්සේ ඒ නිදහස් වෙනවා කියන එක ලේසි නෑ. හරියට අර වඳුරාගේ උදාහරණය වගේ. දැන් ඔය ඉස්සර කාලේ හිටපු වැද්දෝ දඩමස් හොයාගෙන යද්දී ඔය කැලෑවේ ඉන්න වඳුරෝ එහෙම අල්ලගන්න විවිධ උපක්‍රම යොදනවා. ඒ උපක්‍රම අතර එක උපක්‍රමයක් තමයි මොකද්ද? එකක් තමයි මේ ලාටු එකතු කරලා ඉවර වෙලා මේ කැලේ තන තන පැන යන වඳුරන්ගේ ගමන් මාර්ගය හොඳට නිරීක්ෂණය කරලා අර වඳුරෝ නිතර දෙවේලේ යන තැනක් තියෙනවා. අපි හිතමු ගල් තලාවක් වගේ කියලා. අන්නේ තැන්වල මේ ලාටු හලනවා. ලාටු කියන්නේ ඇලෙන සුළු දේවල්නේ. කාම වස්තු කියන්නේ තේම කැමැත්ත ඇති කරන ඇලෙන සුළු දේවල්. එතකොට මේ වැද්දෝ මේ ලාටු දැම්මහම මේ ලාටු වල තියෙනවා ලක්ෂණ දෙකක්. මොකද්ද ලක්ෂණ දෙක? පළවෙනි ලක්ෂණය තමයි ඇලෙනවා. නේද? ලාටු ඇලෙනවා. දෙවෙනි එක දිලිසෙනවා. දැන් මේ ලාටු වලට ලා හිරු රසක් වැටුච්ච ගමන් දිලිසෙනවා. එතකොට අන්න ඒ වගේ මේ ලාටු ටික දිලිසි මේ ගල් තලාව උඩ තියෙනකොට මෝඩ වඳුරෝ තෙන්ට ඇවිල්ලා මොකද කරන්නේ? අර ලාටු අල්ලනවා. එක සැරේම මොකද කරන්නේ? මොකද්ද මේ දිලිසි තියෙන්නේ කියලා එක අතක් තියෙනවා. ඒ අත තියෙනවත් එක මොකද වෙන්නේ? ඒ අත ඇලෙනවා. ඒ අත ඇලුනහම මොකද වෙන්නේ? දැන් අත අදිනවා ආපස්සට අදිනවා ගන්න කියලා ගලව ගන්න බෑ. ගලව ගන්න බැරි වුණාම මේ මෝඩ වඳුරා මොකද කරන්නේ? ඒ ඇලවිච්ච අත ගලවන්නේ කියලා ගැම්ම ගන්න කියලා අර ලාටු ගොඩ උඩින් අනිත් අතත් තියලා තද කරනවා. අනිත් අත තියලා තද කරාම මොකද වෙන්නේ? ඒ අතත් ඇලෙනවා. දැන් මුලින් අත තියුවේ මොකටද? ලාටු අල්ලන්න තියෙන කැමැත්තට. ඊට පස්සේ දැන් ඒ අත අදින්නේ මොකද? ගලව ගන්න. දැන් ගලව ගන්න අත ඇදලා බැරි තැන මොකද කරන්නේ? අනිත් අතක් තියෙනවා. මොකටද? ඇලිච්ච අත ගලව ගන්න. හැබැයි උනේ මොකද්ද?
අනිත් අතත් ඇලුන එක. ඒ කියන්නේ මොකද්ද? ගලව ගන්න ගිහිල්ලා අලව ගන්නවා. නේද? සාමාන්‍ය මනුෂ්‍ය ලෝකෙත් මිනිසුත් ওই වැඩේම කරනවා. ඒ වඳුරට වෙච්ච වැඩේම කරනවා. මොකද්ද කරගන්නේ? ගලව ගන්න ගිහිල්ලා අලව ගන්න. ඒ කියන්නේ මොකද්ද? එක නරකකින් වලකින්න ගිහිල්ලා තව නරකක පැටලෙනවා. අන්න එහෙම වෙන අය අපේ සමාජයේ වුණ තරම් ඉන්නවා. නරක ක්‍රියාවක් නොකර ඉන්නවා කියලා අදිෂ්ඨාන කරලා ඒ ක්‍රියාව කරන්න යාම තුළ වෙන නරක ක්‍රියාවල පැටලෙනවා. ඉතින් අන්න ඒක හොඳ නෑ. දැන් හොඳ දෙයක් කරන්න ගිහිල්ලා සමහර වෙලාවට ඒ හොඳ දේ කරන්නේ නැතුව නරකක පැටලෙන අවස්ථා තියෙනවා. එහෙමයි කොච්චර ඉන්නවද? අපේ සමාජයේ ඕන තරම් ඉන්නව දැන් හොඳ දේවල් කරන්න ගිහිල්ලා වෙල රණ්ඩු වෙන. නේද? ගහ ගන්න, බැන ගන්න, අනවශ්‍ය ආරවුල් වල පැටලෙන අය කොච්චර ඉන්නවද? අන්න ගලව ගන්න ගිහිල්ලා අලව ගන්න අය. මට මතකයි ඉස්සර මම ඔය මේ මැරෙන්න ඉන්න හරක් එහෙම නිදහස් කරගන්න නිතර ගියා. දැන් නම් ඒක කරන්නේ නැහැ. ටිකක් වෙහෙසයි වැඩ කටයුතු වැඩ හින්දා. ඉස්සර ඉතින් ඔය එක දායකයන්ගේ ඕනෑ පාකම් වලට ඔය කේන්දර බලලා අපලයි එහෙම කිව්වහම ඒ කේන්දරකාරයෝ කිව්වහම මැරෙන්න යන සතෙක් හරකෙන් නිදහස් කරන්න කියලා. ඉතින් මට ඇවිල්ලා කිව්වහම මං ඉතින් ඔය දන්න තැනකට එකගෙන යනවා. එකගෙන ගිහිල්ලා හරක් නිදහස් කරනවා. එක දවසක් පිට රටින් ආව මහත්තයෙක් එයා පිට රට ඉඳලා ආවේම හරක් නිදහස් කරනවා කියන ආකල්පයෙන්. ඉතින් එහෙම කියලා මාත් එක්ක ගියා. ගිහිල්ලා ඒ හරක් නිදහස් කරන්න තැනට ගිහිල්ලා දැන් ඔන්න මරන්න ඉන්න හරකෙක් බේරගත්තා. මේ හරක ඇදගෙන යනකොට හරක හරි සංවේගයට පත් වෙන කඳුළු බේරනවා. ඒක පැහැදිලිවම පේනවා. හරක් බය වෙලා අඬන හැටි. ඉතින් අඬා තීදි බෙල්ලෙන් ඇදගෙන එනවා. එතකොට මරන්නයි අරන් යන්නේ කියලා දැනගත්තාම මේ හරක් ඇවිදින එක නවත්තලා කකුල් හතර පැත්තට දිග ඇදලා සම්පූර්ණයෙන් පොළොව බදාගෙන වගේ අල්ලගෙන ඉන්නේ. ඒත් ඇදගෙන යනවා සමහරු. ගොම මුත්‍රා වැగిරෙද්දි මහා යමපල්ලෝ වගේ කිසිම කරුණාවක් මෛත්‍රියක් නැතුව මරන්න ඇදගෙන යනවා. ඉතින් මේක දැකලා අර මහත්තයා අර හරක බේරගත්තා. බේර අරගෙන පැත්තකට වෙනවත් එක්ක මොකද කරේ? ඊළඟ හරක ඇදගෙන ගියා ආයි මරන්න. අපි බේරගත්තයි කියලා බේරගත්ත පමණින්ම ওই මරණ මිනිස්සු නොමර ඉන්නේ නැහැ. නේද? එක්කෙනෙක් බේරගත්තේ හින්දා අනිත් අයත් මරන්නේ නැහැ කියලා එහෙම නැහැ. අනිත් අය යාළගේ අවශ්‍යතාවයට මරනවා. ඒක තමයි ස්වභාවය. ඒ වගේ අපි නොකෑවයි කියලා මරන්නේ නැහැ කියලා කතාවක් නෑ. ඔය වගේම තමයි ඉතින් මේ කන්නේ නැත්තම් වෙන කොහෙට හරි කවන්න හරි මරලා යවන්න ඊළඟට පෙළඹෙනවා මිනිස්සු. ඒක යාළගේ වෘත්තිය. ඒක ස්වභාවයක්. ඒක ඈත කාලේ ඉඳලාම පැවතිච්ච ක්‍රමයක්. ඉතින් දැන් ඔන්න හරකා බේරගත්තනේ. බේර අරගෙන පැත්තකට වෙලා ඉඳෙද්දී අනිත් අරකත් අරගෙන යනකොට ඒ හරකත් අර විදියටම අඬනවා. දුක් වෙනවා, කෑ ගහනවා. ඉතින් බෑ කියලා අඬනවා. බෑ කියන එළුවනේ නේ සාමාන්‍ය මේ හරකා ඉතින් අඬනවා. අඬ ඉඳෙද්දී අර මහත්තයට දුක හිතිලා ඒ හරකත් සල්ලි දීලා බේරගත්තා. ලේසි නෑ වැඩි. ඔය හරක් බේර ගන්නකොට ඔය මරණ මිනිස්සුන්ට මරලා මස් කරනවට වැඩි ලාභයි. අරකා ඔය මස් කරන්න ගේන්නේ සමහර රුපියල් 20000කට විතර. හැබැයි විකුණනවා 65000කට විතර. එච්චරට ඒවයින් ලාභ ගන්න ඔය මිනිස්සු. ඉතින් අර මහත්තයා දෙවනි හරකත් බේරගත්තා. දෙවනි හරක බේර අරගෙන පැත්තකට වෙනකොට අනේ අහිංසක පුංචි පැටියෙක් අරන් එනවා මරන්න. ඉපදිලා දවස් 7-8ක් ගත වෙච්ච පැටියෙක්. ඒ පුංචි පැටව මරලා ඔය එළු මස් වලට විකුණනවා යන කියලා මම අහලා තියෙනවා. ඉතින් කෙසේ වෙතත් ඔය විදිහට මේ ලපටි හරක් පැටියව අරගෙන එද්දි ඒ පැටියත් අර විදිහටම ගොම්ම වක් කර මුත්‍රා වගුරුවමින් කඳුළු සලමින් අඬ ඉන්නවා. ඉතින් අර මහත්තයා මේ පැටිය දැකලා අනේ ස්වාමීන් වහන්සේ මේ පැටිය නම් කොහොම හරි බේර ගන්න ඕන කියලා බේරගත්තා.
ඉතින් දැන් ඔන්න ඔය විදිහට හරක් 4 දිනක් විතර බේරගත අනුකම්පාවෙත. පස්වෙනි හරකත් අරන් ගියේ අර මහත්තයා ගාවින්ම. දැන් මේ මහත්තයාගේ අතේ සල්ලි නැහැ හරක් බේර ගන්න. අර ගෙන ආපු පර්ස් එකේ තිබිච්ච සල්ලි ටික ඔක්කොම ඉවරයි. හැබැයි කරුණාවත් ඉතිරිලා යනවා. ඉතින් දැන් හරක බේර ගන්න සල්ලිත් නැති හින්දා දැන් මේ ක්‍රියාව දැකලා මේ මිනිස්සුන්ට අර හරක් මරන මිනිස්සු එක්ක හරි තරහයි මේ මහත්තයාට. තරහ කොච්චරද කියනවනම් මේ මහත්තයා හරක් 4 දිනක් බේරගෙන ඉවර වෙලා මං ගාවට ඇවිල්ලා කියනවා ස්වාමින් වහන්සේ ඔක්කොටම කලින් මුණ්ඩික මරලා ඉන්න ඕන කියලා කිව්වා. දැන් බලන්න හරක් බේර ගන්න ගිහිල්ලා මිනි මරලා ඉන්න හදනවා. අන්න ඒවට තමයි ගලව ගන්න ගිහිල්ලා අලව ගන්නවා කියලා කියන්නේ. එක නරකකින් වලකින්න ගිහිල්ලා තව එකක පැටලෙනවා. තව නරකක පැටලෙනවා. අන්න ඒ වාගේ අපේ සමාජයේ බොහෝ දෙනා ඉන්න අවස්ථාවන් තියෙනවා. එතකොට මේ වගේ මේ ලෝකය දිහා බලනකොට අපි තේරුම් ගන්න ඕන මේ ලෝකයේ විවිධ දේවල් තියෙනවා. අන්න ඒ විවිධ දේවල් පරිහරණය කරනකොට අපි හරියට කල්පනාවෙන් හොඳට සිහියෙන් නුවණින් තමයි කටයුතු කරන්න ඕන. ඉතින් කෙසේ වෙතත් දැන් අපි මේ කාම ලෝකයකට ඇවිල්ලා තියෙනවා. මොකටද මේ කාම ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ? වෙන දෙයක් නිසා නෙවෙයි. මේ කාම ලෝකයේ තියෙන මේ සම්පත් වලට තියෙන කැමැත්ත නිසා. නේද? එතකොට දැන් ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන අරමුණු ටික කොහෙට අයිති දේවල්ද? ලෝකෙට අයිති දේවල්. එතකොට ඒ ලෝකෙට අයිති දේවල් පරිහරණය කරන්න තමයි අපි දැන් මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒවට ආසාව ඇති කරගත්තාම ඒව තියෙන තැනට යන්න වෙනවා. දැන් සාමාන්‍ය ඕන දෙයක් එහෙමනේ නේද? ක්‍රිකට් වලට ආසාව ඇති කරගත්තාම ක්‍රිකට් මැච් තියෙන තැන් වලට යන්න වෙනවා. නේද? බුලත් කන්න ආසාව ඇති කරගත්තාම කොහෙන් හරි බුලත් කඩයක් හොයාගෙන ඒ ආසාව ඉෂ්ට කරගන්නවා. එක එක જાති පළතුරු තියෙනවනේ. දූරියන් එහෙම කන්න ආසාව ඇති වුනහම දූරියන් හොයාගෙන ගිහිල්ලා කනවා. අහවල් පැතිවල දූරියන් තියෙනවා කියලා කිව්වා. මොකද මිනිස්සු කරන්නේ? ඒ පැතිවල දූරියන් හොයාගෙන යනවා. අලි බලන්න ආස හිතුනාම අලි ඉන්න පැතිවලට යනවා. ලංකාවේ අලි මැදි නම් අප්‍රිකාවේ අලි බලන්න හරි ඒ පැත්තට හොයාගෙන යනවා. ඒක සාමාන්‍ය මිනිස්සුන්ගේ ස්වභාවය. නේද? ගංගාවල් බලන්න ආස හිතුනාම ඒ ගංගාවල් හොයාගෙන යනවා. දිය ඇලි බලන්න ආස හිතුනාම ඒ දිය ඇලි හොයාගෙන යනවා. ඒ වගේ තමයි අම්මා බලන්න ආස හිතුනාම කොහේ හිටියත් අම්මා හොයාගෙන යනවා. තාත්තා බලන්න ආස හිතුනාම කොහේ හිටියත් තාත්තා බලන්න තාත්තා හොයාගෙන යනවා. නෝනල මහත්තුරු ළමයි බලන්න ওই විදිහට ආස හිතුනාම මොකද කරන්නේ? මේ හොයාගෙන යන ස්වභාවය වැඩි. ඒක තමයි ස්වභාවය. දැන් සමහර අය ඉන්නවා ආරණ්‍ය වාසී හාමුදුරු බලන්න ආසයි. එතකොට ඒ හාමුදුරු ඉන්න තැන් හොයාගෙන යනවා. තව සමහර මිනිස්සු ආසයි බණ කියන හාමුදුරු බලන්න. එතකොට ඒ හාමුදුරු ඉන්න තැන් හොයාගෙන ගිහිල්ලා ටෙලිෆෝන් කරලා කතා කරලා අපොයින්ට්මන්ට් එකක් අරගෙන හොයාගෙන ගිහිල්ලා බලනවා. ඒ හැම එකකින්ම කරන්නේ හරියට බැලුවොත් මේ තමන්ගේ ආශාවල් සංතරපණය කරන. එතකොට දැන් මේ කාම වස්තු තියෙන්නේ කොහෙද? කාම ලෝකේ, කාමාවචර ලෝකවල. ඒතර කාමාවචර ලෝක තියෙනවා කීයක්ද? 11ක්. මොනවාද කාමාවචර ලෝක 11? ඒ තමයි සතර අපායයි, මනුෂ්‍ය ලෝකයයි, ඊළඟට දිව්‍ය ලෝක 6යි. එතකොට මේ කියන කාම වස්තු තියෙන්නේ කාමාවචර ලෝකේ විතරක්ම නෙවෙයි. කාමාවචර ලෝකේ කාම සම්පත් තියෙන බව ඇත්තයි. දැන් රූපාවචර බ්‍රහ්ම ලෝකවලත් ඔය කියන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ කියන අරමුණු තියෙනවා.
එතකොට මේ ඔක්කොම අරමුණු වලට කියන්නේ ලෝකයට අයිති සම්පත්. එතකොට කාම ලෝක කියන්නේත් ලෝකෙට අයිති එකක්. රූප ලෝක කියන්නේත් ලෝකෙට අයිති එකක්. අරූප ලෝක කියන්නේත් ලෝකෙට අයිති එකක්. ඒතර ලෝකෙට අයිති කාරණා තමයි ලෝක ධර්ම කියලා කියන්නේ. එතකොට අන්න ඒ සම්පත් වලට කවුරු හරි කෙනෙක් කැමැත්ත ඇති වුණාම ඒ සම්පත් භුක්ති විඳින්නට අවශ්‍ය කරන කර්ම රැස් කරලා ඉවර වෙලා ඒ තැනට යනවා. දැන් කාමාවචර ලෝකයේ මේ පංචකාම සම්පත් භුක්ති විඳින්න කැමති නම් එයා ඒ තැනට යනවා. දැන් උදාහරණයකට ගත්තොත් කෑම ගන්නකෝ. කෑම වේලක් ගත්තොත් සමහර වෙලාවට සාමාන්‍ය කඩේකින් කන්න කැමති කෙනා ඒ කඩේට ගිහිල්ලා අර කෑම ටිකම කනවා. නේද? ඒ වගේම ඒ ඕඩර් කරන කෑම ව්‍යංජන ටිකම සමහර වෙලාවට 5 star hotel එකකින් කන අය ඉන්න පුළුවන්. තව කෙනෙක් හිතන්න පුළුවන් නිකන් මෙහෙම ගොඩබිම හෝටලේ කනට මූදේ නැවකට ගිහිල්ලා කනවනම් හොඳයි කියලා අන්න නැවට ගිහිල්ලා කනවා සමහරව. ඒ අර කෑම ටිකම තමයි. තව කෙනෙක් හිතන්න පුළුවන් නැවෙත් නැතුව කොහෙ ප්ලේන් එක නැගලා මේ ටික කන්න නැත්තම් කියලා ඒකට අදහසාවක්. එතකොට එයා ඒ ටික ප්ලේන් එකේදී කරනවා. අන්න ඒ වාගේ මේ පංචකාම සම්පත් එක එක්කෙනා එක එක තැන පරිහරණය කරන්න කැමැත්ත ඇති කරගන්නවා. එතකොට මේවා කාම ලෝකයේද රූප ලෝකයේද අරූප ලෝකයේද මේ හැමතැන මේ තැන්වලදී පරිහරණය කරන්න කැමැත්ත ඇති කරගත්තාම අන්න ඒ තැන්වල පරිහරණය කිරීම සඳහා සත්වයා එතෙට එනවා. ඒ ආවහම අන්න ලෝකයට අයිති සත්වයෙක්. ඒතර ලෝකයට අයිති සත්වයෙක් වුණාම ඒ සත්වයාට ලෝක ධර්මවලට මුහුණ දෙන්න වෙනවා. එතකොට මූලික දේ තමයි ලෝකයට සත්වයෙක් අයිති වෙන්නේම උපතත් එක්ක. එතකොට ඉපදුනාට පස්සේ ලෝක ධර්මතාවයක් තමයි ඉපදිච්ච කෙනා වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. ඒ ලෝක ධර්ම. ඒවයි නිදහස් වෙන්න බෑ. ලෝකෙට ආවනම් ඒ තත්වයට මුහුණ දෙන්න වෙනවා. ඊට පස්සේ එහෙම උපතත් මරණයත් අතරේ අප්‍රියයන් එක එකතු වෙන්න වෙනවා. ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න වෙනවා. කැමති දේවල් නොලැබී යනවා. නේද? කොච්චර දේවල් වෙනවද? ඒවා මුල් කරගෙන ශෝකය හට ගන්නවා, පරිදේවේ හට ගන්නවා, දුක්ඛ, දෝමනස, උපායාස මේ සියල්ල හට ගන්නවා. ඒ කියන්නේ දුක් විඳින්න යනවා. ඒ කියන්නේ ලෝකෙට අයිති ධර්ම පරිහරණය කරන තුරාවට ලෝකයෙහි වාසය කරන්න වෙනවා. ලෝකයෙහි වාසය කරන තුරාවට දුක් විඳින්න වෙනවා. ඒ කියන්නේ දුක් විඳින්න මොකද වෙන්නේ? නිවන් දකින්න අමාරු වෙනවා. ඒ නිසා මොකද කරන්නේ? අනේ විඳින්න දුකම පාදක කරගෙන උපයෝගී කරගෙන දුකෙන් නිදහස් වෙන්න උත්සාහ කරනවා. දුකෙන් නිදහස් වෙන්න නම් මොකද කරන්න ඕන? ලෝකයට එන්නේ නැතුව. දැන් මේ ලෝක ධර්ම වලට අහුනේ ලෝකෙට ආපු හින්දානේ. මොනවාද ලෝක ධර්ම? ජාති, ජරා, ව්‍යාධි, මරණ. දැන් ඒවට අහුනේ මොකක් නිසාද? අර පංචකාම සම්පත් විඳින්න තිබිච්ච ආසාවෙන් ඒ ලෝකෙට ආපු හින්දා. එතකොට එහෙනම් මොකද කරන්න ඕන? අනේ ලෝකෙට එන්න තියෙන ආසාව නවත්තන්න ඕන. ඒතර ලෝකෙට එන්න තියෙන ආසාව නවත්තන්න නම් මොකද කරන්න ඕන? අර ලෝකයට අයිති අර පංචකාම සම්පත් වල නොඇලී ඉන්න අවශ්‍ය කරන සිත හදා ගන්නවා. අන්න ඒකට තමයි සබ්බ ලෝකේ අනභිරත සංඥා කියලා කියන්නේ. ඒ කියන්නේ සබ්බ ලෝකේ මුළු ලෝකයේම නොඇලී ඉන්න තියෙන සංඥාව. ඒතර මුළු ලෝකය කියලා කිව්වම ඔය හැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නහයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස. ඔය කියන කාරණා වලින් තොර වූ මුළු ලෝකයක් කොහෙවත් නැහැ. නේද? එතකොට අන්න ඒ ලෝකයේ මොකද කරන්න ඕන? අනභිරත සංඥා. අනභිරතය කියන්නේ මොකද්ද? දැඩි වූ ආශාවට තමයි අභිරතිය කියලා කියන්නේ. දැඩි ආශාව. අනභිරතිය කියලා කියන්නේ එහෙම දැඩි ආශාවක් නැති කරලා දානවා.
එතකොට මේ ආශාව නැති කර ගැනීම සඳහා මොකද්ද කරන්න ඕන? ආස කරන දේවල් වල තියෙන යථාර්ථය හැබැයි තතු ඇති හැටි හරියට දකිනවා. ඇති හැටි දකිනවා. ඇති හැටි කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි යථා භූතය. යථා භූතය කියන්නේ මොකද්ද? තියෙන දේ එලෙසින් දකිනවා. එතකොට මේ කියන ඇහැ කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රයන්ට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ කාරණාවල ඇත්ත හැටිය මොකද්ද? ඔබ හොඳින් හිතලා බලන්න. මේ කාරණාවල ඇත්ත හැටිය මොකද්ද? මේ කාරණා සියල්ල හේතුන් නිසා හටගත්ත දේවල් නේද? මේ රූපය කියන එක නිකම්ම හටගත් එකක් නෙවෙයි. කිසියම්ම හේතු ප්‍රත්‍යයක් මුල් කරගෙන තමයි හේතුවක් මුල් කරගෙන තමයි රූපේ හටගෙන තියෙන්නේ. ශබ්දය කියන එක නිකන් හටගත් එකක් නෙවෙයි. කිසියම් හේතුවක් නිසා. ගන්ධය, රසය, ස්පර්ශය කියන ඒවා නිකන් ආකස්මිකව පහළ වෙන, ඉබේ පහළ වෙන දේවල් නෙවෙයි. ඒ හැම එකක්ම හේතු නිසා හටගන්න දේවල්. ඒතර හේතු නිසා හටගන්න දේවල් වලට කියන්නේ මොකක් කියලාද? සංඛාර කියලා. ඒතර ඒ හේතුන් නිසා හටගනු ලබන සංඛාර මොන වගේද? ඒවා ඇති වෙල නැති වෙල යනවා. සබ්බේ සංඛාරා අනිච්චා. ඇයි ඒව ඇති වෙල නැති වෙල යන්නේ? ඒව ඇති වෙල නැති වෙල යන්නේ ඒව හැදෙන්න හේතු වෙච්ච කාරණාත් ඒ විදිහටම ඇතිව නැතිව යන හින්දා. ඒ සංස්කරණය වෙච්ච දේ සංස්කරණය කරන්න මුල් වෙච්ච හේතු කාරණාවන්ද අනිත්‍යයි. ඒතර අනිත්‍ය වූ හේතු කාරණාවන් මුල් කරගෙන හටගත් නිර්මාණය කරන ලද ඵලයද අනිත්‍යයි. එතකොට අන්න ඒ අනිත්‍ය කියලා කියන්නේ මොකද්ද? වෙනස් වෙනවා කියන එක. ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය. එතකොට මෙන්න මේ අනිත්‍ය වටහෙනව නම් අනිත්‍ය දකින්නව නම් මේ වෙනස තේරුම් ගන්නව නම් ඒකේ අභිරතියක් එන්නේ නැහැ. දැඩි ආශාවක් ඇති වෙන්නේ නැහැ. ඇයි ඒ දැඩි ආශාවක් ඇති වෙන්නේ නැත්තේ? ඒවා මොහොතින් වෙනස් වෙනවා කියලා දන්න නිසා. ඒතර කවුරු හරි කෙනෙක් මෙන්න මේ මොහොතින් වෙනස් වෙන බව වැටහුණත් ඒක තේරුම් ගන්නට උත්සාහයක් නොකොට කවුරු හරි කෙනෙක් මේ අනිත්‍ය දේවල් ඒ විදිහට වෙනස් නොවී තියෙන්න ඕනේ කියලා චන්දරාගෙන් බැඳුනොත්, තණ්හාවෙන් බැඳුනොත්, එහෙම බැඳිලා ඉන්න වෙලාවේදී ඒවා වෙනස් වුනොත් එතන මොකද වෙන්නේ? අන්න එතන දුක හට ගන්නවා. නේද? එතන දුක හටගන්නේ වෙනස් වෙච්ච හින්දාද? නෑ. වෙනස් වෙන දේවල් නොවෙනස්ව තියාගන්න ඕනේ කියලා තණ්හාවෙන් බැඳුන නිසා. එතකොට ඇයි තණ්හාවෙන් ඒ විදිහට බැඳුනේ? වෙනස් වෙන බව හරියට නුවණින් නොදකින නිසා. එතකොට කවුරු හරි කෙනෙක් මේ සියල්ලම වෙනස් වෙනවා මගේ පාලනයෙන් තොරයි කියලා අර අනත්ත් ලක්ෂණයත් හොඳට දැක්කොත් මට පාලන අනත්ත් ලක්ෂණය කියලා කියන්නේ තමන්ට පාලනය කරන්න නොහැකි බව. මොහොතක් පාසා ඇති වෙමින් නැති වෙලා යන මේ කිසිම දෙයක් මට පාලනය කරන්නට නොහැකි කියලා තේරුණා නම් අනේ පාලනය කරන්න බැරි දේවල් වල වෙනස් වෙන දේවල් වල තණ්හාවෙන් බැඳෙන්නේ නැහැ. ඇයි බැඳෙන්නේ නැත්තේ? දන්නවා බැඳුනොත් උරුම වෙන්නේ දුකයි කියලා. නුවණ තියෙන කෙනා ඒ නිසා අර කියන දේවල් වල තණ්හාවෙන් බැඳෙන්නේ. අන්න සබ්බ ලෝකේ අනභිරත සංඥා කියන එකයි. එතකොට තණ්හාවෙන් නොබැඳී ඉන්නට අවශ්‍ය කරන සංඥාව උපදව ගන්න ඕන. එතකොට ඒ වෙන සංඥාවකුත් නෙවෙයි හරියට බලනකොට මේ ත්‍රිලක්ෂණය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන සංඥා ටික. අනිත්‍ය සංඥාවෙන් බලනවා
ඒ වගේම දුක්ඛ සංඥාවෙන් බලන අනාත්ම සංඥාවෙන් බලන. ඒ කියන ත්‍රිවිධ සංඥාවන්ම උපදවාගෙන බැලුවාම අනබහිරත සංඥාව එතන තියෙනවා. ඒ නිසා අපි මොකද්ද කරන්න ඕන යම් කිසි දෙයක් දිහා බලනකොට විශේෂයෙන්ම මේ සබ්බ ලෝක කියන වචනයෙන් අන්තර්ගත වෙන අදහස් කරන මේ සියලුම දේ මොහොතක් පාසා වෙනස් වෙලා යනවා කියන හැඟීම ඇති කරගෙන කටයුතු කරන්න ඕන. එතකොට ඒවට නොබැඳී ඉන්නට අවශ්‍ය වෙන විදිහට නිතරම හිතේවට පුරුදු කරන්න ඕන. මේවා ඉතින් හැම දෙයක්ම ඇතිව නැතිව යන දේවල්නේ. මම කතරම් මේකට තණ්හාවෙන් බැඳුනත් මේව මට ඕන විදිහට තියාගන්න බෑනේ කියලා එහෙම හිතන්න ඕන. ඉතින් තමන්ගේ ශරීරය ගැන බලන්න එහෙම හිතන්න බැරිද කියලා නේද? දැන් ඔබට කිසියම් ශාරීරික පීඩාවක් ඇති වෙලා තියෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒක ආවේනිකයි. මොකද වයසට යනකොට එක පීඩාවල් එනවනේ නේද? වයසට යනකොට මේ ශරීරයේ එක තැන් රිදෙන්න ගන්නවා. මොකද අර සතර මහා ධාතුන්ගේ කෝපවීම වැඩි වයසට යනකොට. මේ සර්පයෝ 4 දෙනෙක් වගේලුනේ මේ සතර මහා ධාතු. ඉතින් මේ සර්පයෝ කොයි වෙලාව කිපෙයිද දන්නේ නැහැ. ඉතින් සමහර වෙලාවට පඨවි ධාතුව කිපෙනවා. පඨවි ධාතුව කිපුණාම මොකද වෙන්නේ? එක සැරේට ස්ටිෆ් වෙනවා. ඒ කියන්නේ අත්පා දරදඬු වෙනවා. හයිය වෙනවා. නවන්න සමහර වෙලාවට නවන්න බෑ. එහෙම වෙන අවස්ථා තියෙනවා පඨවි ධාතුව. ඒතර මේ පඨවි ධාතුව එහෙම සිද්ධ වෙනවත් එක්කම වායෝ ධාතුව බලපෑමක් තියෙනවා ඒකට. දැන් වාතය වැඩි වුණාමත් බෑ අඩු වුණාමත් බෑ. වාතය කියන්නේ ඕනවට වැඩි තියෙන්නත් හොඳ නැහැ. වාත අමාරු හැදෙන්න ගන්නවා ඊට පස්සේ. වාතය අඩු වුණාමත් ජීවිතේ පහසුවෙන් පවත්වාගෙන යන්න බැරි වෙනවා. ඊළඟට තේජෝ ධාතුව වැඩි වුණාම ශරීරයේ අධික උණුසුම එනවා. ඒ වාගේම සිසිලස ඇවිල්ලා තේජෝ ධාතුවෙන් සිසිල් කිරීම තුළ ආපෝ ධාතුව වැඩි වෙන්න පුළුවන්. සෙම් සොටු ආදී වැඩි වෙන්න පුළුවන්. පිත ආදී වැඩි වෙන්න පුළුවන්. අන්න ඒ වගේ මේ ශරීරයේ සතර මහා ධාතුන් කිපීම නිසා ශරීරය නිතරම පීඩාකාරී ස්වභාවයට නැඹුරු වෙනවා. එතකොට සතර මහා ධාතුන්ගේ නිර්මාණයක් වන ශරීරයක් උරුම කරගෙන තිබ්බහම මොකද කරන්න වෙන්නේ? ඒ වාගේ පීඩාවල් අපේක්ෂා කරන්න වෙනවා. බලාපොරොත්තු වෙන්න වෙනවා. ඉතින් එහෙම බලාපොරොත්තු වෙලා ඉන්න වෙලාවට ඔය යම් වෙනස්කම් එනකොට ඒවා තේරුම් ගන්න ඕන. ඒව වටහා ගන්න ඕන. මේක මම බලාපොරොත්තු වෙච්ච එක. මෙහෙම වෙන බව මම දැනගෙන හිටියා කියලා එහෙම හිතනවනේ. දැන් දුකක් වුණත් එහෙමනේ. දුකක් වුණත් වෙන බව දැනගෙන හිටියා නම් අන්න එතෙන්දී අර එක සැරේට ෂණිකව දුකක් ඇති වෙනවට වැඩිය ඒ දුක දරා ගන්න පුළුවන්. දැන් විභාගයක් බලන්න. මම නම් ෆේල්ම තමයි කිය හිටියොත් නේද? විභාගෙ ලියලා ඉවර වෙලා මං ඉතින් කොහොමද රිසල්ට්ස් බලාගෙන හිටියේ ෆේල් වෙයි කියලා තමයි කියලා. ෆේල් වෙලා රිසල්ට්ස් ආවත් ඒක පොඩ්ඩක් දරා ගන්න පුළුවන්. නෑ කොහොම හරි සිම්පල් පාස් එකක් හරි ඇති මට මං එහෙම ෆේල් වෙන්නේ නෑ කියලා නිකන් සුබවාදීව හිතලා බැඳිලා බලාපොරොත්තු ඇති කරගෙන හිටියොත් අන්න ෆේල් වෙච්ච ගමන්ම අයියෝ අඬා වැටෙනවා දුක් වෙනවා. ලෝක ඉතිහාසයේ විභාගයක් ෆේල් වෙච්ච එකම සහ පළවෙනි එක්කෙනා අයා වගේ හිතලා කම්පා වෙනවා නේද? අන්න ඒ වගේ තමයි ගොඩක් අය ශරීරයට ලෙඩක් රෝග දුකක් වේදනාවක් වැළඳුනහම ලෙඩ හැදිච්ච පළවෙනි එක්කෙනා අයා වගේ පීඩාවටපත් වෙච්ච අසරණ වෙච්ච යම් කරදර වලටපත් වෙච්ච පළවෙනි එක්කෙනා අයා වගේ අඬා වැටෙන්න ගන්නවා කම්පා වෙනවා. හැබැයි මේක මේ මා බලාපොරොත්තු තත්වයක්. මේක මේ සතර මහා ධාතුන්ගේ හැදිච්ච ශරීරයේ ස්වභාවයක්. මේක මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන අරමුණු වල හැටියක් කියලා දැනගන්නවා. අන්න එහෙම දැනගත්තා නම් ඒකේ අනබිරත වෙනවා. වැඩි ඇලෙන්න යන්නේ නැහැ. මොකද දන්නවා වැඩි ඇලුනොත්
ඊළඟ හැටිත් දන්නවා. මොකද්ද? ඇලිච් එක වෙනස් වෙනකොට දුකයි කියලා දැනගන්න. එතකොට ඒ දුක මා විසින්මයි නිර්මාණය කරන්නේ කියලා වටහා ගත්තොත් එයා යලි යලිත් තමන් විහිං දුකටපත් වෙන විදිහේ දේවල් නොකර ඉන්න වෑයම් කරනවා. අන්න ඒකට අවශ්‍ය කරන චින්තනය සංඥාව හොඳින් හදාගන්න. අන්න ඒකට තමයි සබ්බ ලෝකේ අනබිරත සංඥා කියන්නේ. එතකොට එහෙම සියලු ලෝකයේහි නොයලී ඉන්න සංඥාව හොඳට පුරුදු කරගත්තොත් එයා රූපවල අභිරතය ඇති කරගන්න. ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශවල දැඩි ආසාව ඇති කරගන්න. එතකොට එයා ඒ විදිහට දැඩි ආශාවක් ඇති කරගත්තේ නැත්නම් ඒවා පරිහරණය කරන්නට අවශ්‍ය කරන තැන්වලට එන්නට ඕන කර්ම රැස් කරන්නේ. දැන් ඒව පරිහරණය කරන්න තියෙන යාට කාම ලෝකේ නම් කාම ලෝකයට එන්නට හේතු වෙන කර්ම රැස් කරන්න යන්නේ නැහැ. ඒව පරිහරණය කරන්න ඕනකම තියෙන යාට රූප ලෝකේ නම් රූප ලෝකයේහි පහළ වෙන්නට අවශ්‍ය කරන කර්ම රැස් කිරීම වෙන්නේ නැහැ. ඒතර එහෙම කර්ම රැස් කිරීමක් වෙන්නේ නැත්තම් කර්මානුරූපව ප්‍රතිසන්දි විඥානයක් පහළ වෙන්නේ නැහැ. එතකොට එහෙම ප්‍රතිසන්දි විඥානයක් පහළ වූයේ නැත්තම් එතන ජාතියක් නැහැ, උපතක් නැහැ. එතන උපතක් නැත්තම් ජරාවක් නැහැ, ව්‍යාධියක් නැහැ, මරණයක් නැහැ. එතකොට ජාති ජරා ව්‍යාධි මරණ නැත්තම් එතන දුකක් නැහැ. දුක නැති තැන තියෙන්නේ සැප දෙක තමයි නිවන. අන්න ඒ නිවන සාක්ෂාත් කරගන්න අවශ්‍ය කරන ප්‍රතිපදා බොහෝමයක් තියෙනවා. ඒ බොහෝමයක් ප්‍රතිපදා අතරේ එකක් තමයි සබ්බ ලෝකේ අනබිරත සංඥාව කියලා කියන්නේ. විශේෂයෙන්ම ගත ගිලන් වෙච්ච වෙලාවේදී හිතලා නිතර පුරුදු කිරීම තුළ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට පුළුවන්කම තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සහතික කරලා ප්‍රකාශ කරපු ප්‍රතිපදාවක්. ඒ නිසා ප්‍රතිපදා මේ සූත්‍රයේ මේ ගිලාන සූත්‍රයේ 5ක් ගැන සඳහන් වෙන. මේ 5න් එකක් ගැන තමයි අද අපි වැඩි අවධානය යොමු කළේ. ඉතින් ඔබට ලැබෙන ඒ අවස්ථාවෙන් ඔබ ප්‍රයෝජන ගන්න. ලෙඩක් දුකක් හැදුනාම ඒක නිර්පරාදී නාස්ති කරගන්න එපා. ලෙඩේ ඉක්මනට හොඳ කරගන්න. මට නිවන් දකින්න හේතු වෙන හින්දා ලෙඩේ මං හොඳ කරගන්නේ නැහැ කියලා සබ්බ ලෝකේ අනබිරත සංඥාව හරි අනිත්‍ය සංඥාව හරි පුරුදු කර කර මෙහෙමම ඉන්නවා කියලා හිතලා ලෙඩෙන්න මැරිලා යන්න ඕන නෑ. එච්චර අන්තගාමි මෝඩ වැඩ කරන්න යන්න එපා. ලෙඩේ සනීප කරගන්න අවශ්‍ය කරන බෙහෙතුත් ගන්න. ඒ ගන්න ගමනේම ධර්මානුකූලව ඒ දිහා මෙන්න මේ සංඥා පහින් බලන්න. ඒ සංඥා පහ හොඳට අත නොහැර පුරුදු කිරීම තුළ ඒකාන්ත වශයෙන් ඔබේ හිතේ හටගනු ලබන රාගය, ද්වේෂය ආදී කෙලෙස් නවත්ත ගන්න පුළුවන්. මොකද ඔය වේදනාවල් ලෙඩවීම, අසනීප වීම තුළ ඇති වෙන්නේ ශාරීරික පීඩානේ. ඒ පීඩා හැම ඇති වෙන්නේ දුක් වේදනා. ඒතර දුක් වේදනාවත් එක්ක එන්නේ පටිඝානුසය. තරහ තමයි වැඩි වෙන්නේ. ඒතර පටිඝය තරහ වැඩි වෙනවා කියලා කියන්නේ ඒකෙන් මේ අනුසය ක්ලේශ වැඩි වෙලා ඒව පරිඋත්ථාන වෙලා අන්තිමේදී කෙලෙස් වැඩි කරගෙන නිවනින් ඈත් වෙන එක වෙන්නේ. ඒතර නිවන සාක්ෂාත් කරගන්න කැමති කෙනා මෙන්න මේ කියන විදිහට පටිඝයද තරහද තුනී කරන්න පුළුවන් වෙන විදිහට ඒ වගේම මේ සියල්ල ඇතිව නැතිව යන දේවල් කියලා බලන්න පුළුවන් වෙන විදිහට හොඳට සංඥාව හදා ගන්නවා. අන්නේ සංඥාව හරියට හදාගත්තොත් ඒ තැනැත්තාට ලෙඩ රෝගත් සනීප කරගෙන භව ගමනත් කෙටි කරගෙන නිවනටත් සමීපව වාසය කරන්න හැකියාව ලැබෙනවා. ඒ ලෙසින් කටයුතු කරන්න ඔබ ඉඩ ලැබෙන හැම මොහොතකදීම සබ්බ ලෝකේ අනබිරත සංඥාව පුරුදු කරන්න. ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියයන්ට ගෝචර වෙන හැම අරමුණක්ම දැඩිව අල්ලා ගන්න බැඳෙන්න යන්නේ නැතුව ඒ බැඳෙන හැම මොහොතකම ඒවා අනිත්‍ය බව, ඒවා ඇති වෙල නැති වෙල යන දේවල් බව හොඳින් වටහාගෙන ඇලෙන තැන නොඇලී ඉන්න ඔබ වගවලා ගන්න. එහෙම කටයුතු කරන්න ඔබ හැම දිනාටම මේ අනුශාසනාව උපකාරයක් වේවා කියලා අපි හිතසිතින් ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා.
ධර්ම ශ්‍රවණානිසංසයෙන් හැමට උතුම් නිවන් සුව සැලසේවා. පින්වත්නි, කඩවත පදිංචි විශ්‍රාමික පාඨශාලාචාරිණී සුරංගනී කරුණාරත්න මහත්මණී සහ තම ස්වාමි පුරුෂයාණන් විසින් අද පින්කම මෙලෙසින් සිදු කළේ. දෙපාර්ශ්වයෙන් මියගේ දෙමාපියන් ඇතුළු සියලු සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුවෙන් ජීවත් වෙන්න හැමෝටම සෙත් පැතීමේ බලාපොරොත්තුවෙන් පින්කම කළේ. බොහෝ දිනාට ධර්මීය ශ්‍රවණය කරන්න අවකාශ සලසා දීම තුළ පහළ කරගත් ධර්ම දානමය කුසල බලයෙන් පරලෝසපත් සියලු ඥාතීහු සුවපත් වෙත්වා කියලා සාදු කියලා පින් දෙන්න. ලෝකියත් සම්බුද්ධ ශාසනයත් සුරකින්න සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරණ පින්නතුන් හැමට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වන හැම දිනාටම ප්‍රේක්ෂක පින්වත් ඔබ හැම දිනාටම ලක්වැසි ලෝවැසි හැමට දෙවියන්ගේ ආශිර්වාද උදා කරත්වා. කොරෝනා වසංගතය ඉක්මනින්ම ලෝකයෙන් තුරන් කරන්න දෙවියෝද ආශිර්වාද කරත්වා කියලා අපි දෙවියන්ටත් පින් දෙමු. මේ උතුම් කුසල් බලෙන් හැමට නිදුක් නිරෝගී සුව චිරජීවනීය වේවා. මෙලව සුව වේවා, පරලොව සුව වේවා. හැකිතරම් ඉක්මනින් උතුම් අමා මහ නිවන් සුවත් සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං